ඔබ කවුරුත් දන්නවා පසුගියදා ඊයේ ශ්‍රී ලංකාවට පැමිණ පිටත්ව ගිය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ පැමිණීම සම්බන්ධයෙන් අපේ රටේ දේශපාලනයේ ඉන්න තක්කඩි ටිකක් බොහෝම කලබලයට පත් වෙලා මේ සමාජයේ කලබලයට පත් කිරීම සඳහා අසාර්ථක පහත් පෙළේ උත්සාහයක නියැලුණා. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාසගේ අවතැන් වෙච්ච දේශපාලන කල්ලියත් 103 රතු කමිසධාරී කල්ලියත් ඒ කණ්ඩායම් දෙක තමයි මේ සම්බන්ධයෙන් බීතිකාවක් නිර්මාණය කරන්න බෙර වෑයම් දරුවේ. අපි ඊටාම පැහැදිලිව දන්නවා මයික් පොම්පියෝ නෙවෙයි ඊට වඩා ලොක්ෙක් මේ රටට ආවත් ඒ ඕන ලොක්ෙකුට මේ රටේ ගෞරවය රැකගෙන මේ රටේ අභිමානය රැකගෙන මේ රටේ ස්වෛරීත්වය පාවලා දෙන්නේ නැතුව අපේ ස්වාධීනත්වය පාවලා දෙන්නේ නැතුව ඒ ඕනම කෙනෙක් එක්ක අවශ්‍ය ගනුදෙනුව කරන්න පුළුවන් නායකත්වයක් මේ රටේ අද අපි බලයට ගෙනල්ලා තියෙනවා. එහෙම නායකත්වයක් ඉන්න වෙලාවක එන්නේ කවුරු වුණත් ඒ එන කෙනාට ඕන විදියට වැඩේ වෙයි කියලා හිතන්න අපිට උවමනාවක් නැහැ. හැබැයි ඔය කලබල වෙච්ච මහත්තුරු එදා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව වෙලාවේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි ආවා. හීන් කෙඳිරියක්වත් නැගුවේ නැහැ. තවත් අවස්ථාවක සමන්තා පවෙල් ආවා. සමන්තා පවෙල් තමයි ශ්‍රී ලංකාවට හතුරු යෝජනා ගෙන එන්න විශාල වැඩ කොටසක් කළේ. සමන්තා පවෙල් එනකොට හීන් කෙඳිරියක්වත් නැගුවේ නැහැ. ජෝන් කෙරි එනකොට හීන් කෙඳිරියක්වත් නැගුවේ නැහැ. දැන් වර්තමාන එක්සත් ජනපද ආණ්ඩුවේ රාජ්‍ය ලේකම් පොම්පියෝ එනකොට තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් නිසා ඒ ආණ්ඩුව කෙරේ මහජනයාගේ තියෙන විශ්වාසය බිඳ වැටවීම සඳහා ළඟ චූන් එකක් තමයි මේ කට්ටිය ගත්තේ. මොකද පොම්පියෝගේ සාකච්ඡාව ඉවරලා ලංකාවෙන් ගිය ගමන් ඒගොල්ලෝගේ චූන් එක සම්පූර්ණයෙන්ම අවසන් වුණා. ඒගොල්ලෝ බලාගෙන හිටියා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් කරයි. ගිවිසුම අත්සන් කරන්න බලපෑම් කරයි. එහෙම තමයි ඒගොල්ලෝ යටිහිතින් ප්‍රාර්ථනා කරේ අනේ එසේ වේවා කියලා. එදා ආරක්ෂක හමුදා කිලිනොච්චිය පහු කරනකොට කිලිනොච්චිය ආසන්න වෙනකොට කිලිනොච්චියෙන් පහර කෑලා පහු බහින්න සැලසේවා කියලා හිතපු නරුම මනසින්ම තමයි මෙදා පාරත් ඒගොල්ලෝ ප්‍රාර්ථනා කළේ පොම්පියෝ ආවම බලපෑම් කරලා MCC අස්සම් කරගනිත්වා කියලා. නමුත් අපි කවුරුත් දන්නවා ජනමාධ්‍ය ඇහුවම ප්‍රශ්නයක් පොම්පියෝගෙන් ඔහු කිව්වේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අස්සම් කිරීම හෝ නොකිරීම ඒක ශ්‍රී ලංකා රජයේ තීරණයක් මිස ඔවුන්ගේ තීරණයක් නෙවෙයි කියලා. ඒකෙම පේනවා මීට කලින් හිටපු පාලකයෝ ඉන්නකොට ආවනම් මේ පොම්පියෝ මේක නෙවෙයි සිද්ධ වෙන සාකච්ඡාව. ඔය 103 මහත්තුරු මයික් පොම්පියෝලා ටික ඔය කට්ටිය 103 මයික් පිම්පියෝ ටික එදා MCC මූලික ගිවිසුම රවර රහසෙම අත්සන් කරනකොට කටක් කැරියේ නැහැ. අරලියගහ මන්දිරය ඇතුළේ MCC කාර්යාලය පවත්වාගෙන යනකොට කටක් කැරියේ නැහැ. කෙඳිරිල්ලක් නැගුවේ නැහැ. අඩු ගානේ අපි මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනකොට සාගර රත්නායකලා බොරු උත්තර දීලා මග ඇරෙනකොට ඊළඟ දවසේ අපි ඔප්පු කරන්න පුළුවන් ලේඛන සහිතව මේ කාරණේ නැවත සනාථ කරනකොට වචනකින්වත් සහයෝගයක් දුන්නේ නැහැ. ඔක්කොම හිටිය කටබලියම් බලාගෙන. ඒකෙන් පේනවා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් නම් හා පොම්පියෝ හා ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවක් නම් අම්මෝ පොම්පියෝ මාර භයානකයි. රනිල් වික්‍රමසිංහලගේ ආණ්ඩුවක් තියෙනකොට පොම්පියෝ ආව නම් තමයි කලබල වෙන්නේ. මොකද ඒක පරගති භාවය සියෝ ළඟම තියෙන පාලනයක්. අද තියෙන්නේ පරගති භාවය සියෝ ළඟ තබරාගත්තු පාලනයක් නෙවෙයි. ස්වදේශිකත්වයේ මේ තමන්ගේ ප්‍රධාන ශක්තිය බවට පත් කරගත්තු පාලනයක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට කොන්දපණ තිබ්බා. මගේ රටේ ස්වෛරී භාවය, මගේ රටේ ස්වාධිපත්‍ය, ජාත්‍යන්තර සම්බන්ධතාව වෙනුවෙන් පාවලා දෙන්න මම කටයුතු කරන්නේ නැහැ කියලා කියන්නේ. එහෙම කියන්න කොන්දපණ තිබ්බා. ඒ විතරක් නෙවෙයි. එතුමා රුවන්වැලි මහසෑය රජුන් ගාව ප්‍රධාන දියුරුම් දීලා පළවෙනි කතාව කරද්දිත් ඒ ගුණය පෙන්නුවා. නිදහස් දිනේදීත් බොහොම පැහැදිලිව කිව්වා මගේ ආරක්ෂක හමුදාවන්ට බලපෑම් කරන්න එනවා නම් ඕනම ජාත්‍යන්තර සංවිධානයකින් ඉවත් වෙන්න අපි සූදානම් කියලා කිව්වා. ඒ නිසා ජාත්‍යන්තර බලවතුන් හමුවේ දන ගහන කලින් තිබිච්ච විදිය රූකඩ පාලනයක් නෙවෙයි අද හැදිලා තියෙන්නේ. එදා රූකඩ පාලනයේ දීද්දී පොම්පියෝලා හරි ජෝන් කෙරීලා හරි සමන්තා පවෙල්ලා හරි එනකොට කලබල නොවිච්ච 103 මයික් පිම්පියෝ ටික දැන් රූකඩ නොවන පාලනයක්. මොන බලවතෙක් ඉස්සරහවත් මේ රටේ ස්වාධීනත්වයේ ස්වෛරී භාවය ස්වාධිපත්‍ය පාවල නොදෙන පාලනයක් ඇති වෙලා තියෙනකොට බුදු අම්මෝ මෙන්න පොම්පියෝ එනෝ අපි පාවල දෙන්න යනෝ MCC ගහන්න යනෝ කියලා මරලා තෝරනවා. අපි කලබල නොවි බලාගෙන හිටියා. මොකද අපි දන්නවා ඔය ඔක්කොම ළඟ චූන් එක තියෙන්නේ පොම්පියෝ ඇවිල්ලා යනකම් විතරයි.
අඩු ගානේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඉන්දියානු බලධාරීන්ට යම්කිසි ගිවිසුම් අත්සන් කිරීමට කරන ලද බලපෑම වත් මේ ශ්‍රී ලංකාවේදී ඔවුන් ඒක එහෙම බලපෑමක්වත් කරන්න ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා පැහැදිලිව පේනවා ඕනම රටක ඉන්න පාලකයාගේ හැටියට තමයි ලෝක බලවතා වුණත් හැසිරෙන්නේ. පාලකයා නිවටෙක් නම් අර එළුවා රවුල පානකොට ඒ බබර් වැඩේ කරන්න යන විදිහේ නිවටෙක් නම් ආන්න එතකොට තමයි ඕන බලවතෙක් තමන්ගේ අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා ඍජු බලපෑම් සහගත භූමිකාවන් වලට අවතීර්ණ වෙන්නේ. පාලකයා ඍජු නම් පාලකයා තමන්ගේ රාජ්‍ය පිළිබඳ වගකීමක් දරන්නෙක් නම් එහි ස්වාධීනත්වයේ ස්වෛරීභාවයේ ස්වාධිපත්‍ය පිළිබඳ පුළුල් හැඟීමක් සහිත කෙනෙක් නම් එතකොට ඕන බලවතෙක් ඒ යථාර්ථය පිළි අරගෙන තමයි තමන්ගේ රාජතාන්ත්‍රික සම්බන්ධතා ඉදිරියට ගෙනියන්නේ. ඕක අපි දන්න හන්දා තමයි පොම්පියෝ එනකොට අපිට කලබල වෙන්න හේතුවක් නොඋනේ. හැබැයි පෞගිය ආණ්ඩුව කාලේ පොම්පියෝ ආවනම් කලබල විය යුතුයි. මොකද හේතුව MCC ගිවිසුමත් හොර රහසේ මූලික ගිවිසුම අත්සන් කරගත්තු ආණ්ඩුවක් ඒ තිබ්බේ. සෝෆා එක්සා ගිවිසුම් අත්සන් කරන්න පියවර ගත්තු ආණ්ඩුවක් ඒ තිබ්බේ. එහෙම ආණ්ඩුවක් තියෙනකොට පොම්පියෝ වෙනවා නම් මුළු රටම කලබල විය යුතුයි. හැබැයි පොම්පියෝ නෙවෙයි වෙන කාගේවත් පදයට නටන්නේ නැති ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ පාලනයක් තියෙද්දි කවුරු ආවත් අපිට ඒ ගැන කලබල වෙන්න දෙයක් නැහැ. මොකද ඊට කලින් දවසේ අමාත්‍ය මණ්ඩලය තුලදී මේ ගැන පුළුල් සාකච්ඡාවක් ඇති වුණා. ජනාධිපතිතුමන් එතනදිත් පැහැදිලිව කිව්වා කිසිසේත්ම අපි MCC ගිවිසුම අත්සන් කිරීමක් ගැන මෙතෙන්දි කොහෙත්ම සාකච්ඡා වෙන්නේ නැහැ, කරෙන්නෙත් නැහැ කියලා. අපි තා පැහැදිලිව කියනවා MCC ගිවිසුමක් අපේ ආණ්ඩුවෙන් අත්සන් කෙරෙන්නෙත් නැහැ. අත්සන් කෙරෙන ආණ්ඩුවක අපි ඉන්නෙත් නැහැ. අත්සන් කෙරෙන්නේ නැහැ කියන එක අපි තාම ස්ථිරව කියනවා. ඒක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ඍජු ස්ථාවරයක්, අපේ ආණ්ඩුවේ ඍජු ස්ථාවරයක්. ඒ නිසා පොම්පියෝගේ ගමන අල්ලගෙන 103 මයික් පිම්පියෝ ටික ළඟ චූන් එකක් ගත්තා. පොම්පියෝ යන ගමන් මාධ්‍යයට කිව්වේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම නොකිරීම ශ්‍රී ලංකා රජයේ වැඩක් නිසා අපේ වැඩක් නෙවෙයි කියලා. එතනින් පස්සේ ළඟ චූන් රතු දේශපාලන වශයෙන් නන්නත්තර වෙලා තියෙනවා. දැන් ඒගොල්ලෝ හැංගෙන්න ගුහාවල් හොයන බව තමයි අපිට පේන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. මීට අදාළ ප්‍රශ්න තිබෙනවා නම් අහන්න පුළුවන්. ඒ ආණ්ඩුවේ හිටපු කණ්ඩායම් නෙවෙයි ඒ ආණ්ඩුවේ තමයි අතරම 103 කට්ටිය. ඔබේ සංසන්දනයේ වැරදි. අපි 20 වෙනි සංශෝධනයේදීත් අපි පෙන්නවා අපි ආණ්ඩුව ඇතුලේ හිටියත් ආණ්ඩුවේ ඒ කියන යෝජනාවක වැරද්දක් තියෙනවා නේ, වැරද්ද ගැන විවෘතව අපි කතා කරනවා කියන එක. ඒ වගේම මෙතෙන්දී අපිට කලබල වෙන්න කිසි හේතුවක් නැහැ. ජනාධිපතිතුමා අපිට විශ්වාසයි, අගමැතිතුමා අපිට විශ්වාසයි. අපි දන්නවා මොන පොම්පියෝ ආවත් ඔය කියන විදිහේ රටට අහිත කර එකකට එකග වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපිට කලබල වෙන්න කිසි හේතුවක් නැහැ. නෑ ආණ්ඩුව අධිරාජ්‍යවාදීන්ට යටත් නොවන ආණ්ඩුවක් නිසා අධිරාජ්‍ය විරෝධය අපේ තුල තියෙනවා. හැබැයි මේ ආණ්ඩුව ගැන අපිට තියෙන විශ්වාසය නිසා අපිට කලබල වෙන්න හේතුවක් නෑ. ඔබට එහෙම පේනවද? ඔබේ පෙනීමේ වරදක් අපේ කිසිම ආකාරයක අපේ ප්‍රතිපත්තිමය වශයෙන් අපේ දේශපාලන ස්ථාවරවල කිසිදු වෙනසක් වෙලා නැහැ. ඔබ ඔය කියන තර්කේ හරියනවා. අවසනාවට ඒක හරි ගිහිල්ලා නැහැ. ඔබේ අවසනාවට ඔබ ඔය කියන තර්කේ හරියනවා. මයික් පොම්පියෝ ඇවිල්ලා ඔන්න දැන් රටට අහිත කර ගිවිසුමකට හෝ එකඟතාවයකට අපේ ආණ්ඩුව ගිහිල්ලා නම්. එතකොට හරි. අන්න එහෙම වෙලා තියෙනවා. ඔබ කලින් වගේ මේකේ හඬ නැගුවේ නැහැ. එහෙම වුණා නම් ඔබ අහන ප්‍රශ්නේ හරි. අපි හොඳටම දන්නවා එහෙම අහිත කර ගිවිසුමකට හෝ එකඟතාවයකට යන්නේ නැහැ කියලා. ඒ නිසා බොරුවට බේසමේ කිඹුළු දැකලා කලබල වෙන්න අපිට හේතුවක් නැහැ. එසේ වීම අපේ අධිරාජ්‍ය විරෝධී ස්ථාවරයන්ගේ වෙනස් අපි ගත්තු ස්ථාවරය. කැබිනට් මණ්ඩලයේදී ඇත්තටම විදේශ කටයුතු ඇමතුමා මේ මයික් පොම්පියෝගේ සංචාරයත් ඒකේ සකස් කරලා තිබෙන ටෝකින් පොයින්ට්ස් කතා කරන කාරණා පිළිබඳවත් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමක් කළා. එතනදී විවිධ කැබිනට් ඇමතිවරු යම් යම් අදහස් මතු කරා. ජනාධිපතිතුමන් ඒකෙදි පැහැදිලිව කිව්වා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ගැන මෙහිදී කතා කරන්නවත් අපේ අදහසක් නැහැ. එහෙම ඕනේ කියලා ඒගොල්ලෝ දන්නවලත් නැහැ.
සහ එම ගිවිසුමක් අත්සන් කිරීම ගැන කතා වුණොත් එහෙම එකකට අපේ එකඟතාවයක් නැහැ කියන එක තමයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා. නෑ. කිසි ලෙසකින්වත් එහෙම දෙයක් සාකච්ඡා වුණේ නැහැ. නෑ විදේශ කටයුතු ඇමතුමා කිව්වේ ඔය මොකද්ද නැවක් දෙන එකක් ගැන සාකච්ඡාවක් තියෙනවා. නැවක් හෝ යාත්‍රාවක් මන් දන්නේ නැහැ නාවික හමුදාවට. ඒ වගේම තව මාතෘකා දෙක තුනක් තිබ්බා. ඒවා කිසිසේත්ම මේ වෙළඳ සම්බන්ධතා ගැන ඒ වගේම යම් ආධාර ගැන සාකච්ඡා මාතෘකා තිබ්බා. හැබැයි ඒ සමහර මාතෘකාත් ඊයේ සාකච්ඡාවට ලක් වෙලා නැති බව තමයි මම දන්න තොරතුරු අනුව පේන්නේ. නෑ අපි කැමති වුණත් නැතත් ශ්‍රී ලංකාව පිහිටලා තින්නේ ඊටාම උපාය මාර්ගිකව වැදගත් ස්ථානයක ඉන්දියානු සාගර කලාපයේ තුල. එතකොට මේ වැදගත්කම නිසා ඕනම ලෝක බලවතෙක්ගේ අවධානය හා විශේෂ අවධානයක් ලංකාව කෙරෙහි යොමු වෙනවා. ඒක චීනයටත් අදාළයි, ඇමරිකා එක්සත් ජනපදයටත් අදාළයි, විශේෂයෙන්ම ඉන්දියාවටත් අදාළයි. ඉතින් ඒ බැල්ම හෙලීම අවධානය යොමු වීම අපට ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අපේ රජය ජනාධිපතිතුමන් ඊයේ ඔය පොම්පියෝ මහත්මයා ඉදිරිපිටත් පැහැදිලිව ප්‍රකාශ කළේ අපේ රජයේ මේ බලවතුන්ගේ බලගැටුමේ කොටස්කාරයෙක් වෙන්න සූදානම් නැහැ. අපේ රජය ඉන්දියානු සාගර කලාපය සාම කලාපයක් හැටියට තිබිය යුතුයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම කුමන බලවතෙකුගේවත් යුද උපාය මාර්ගික අරමුණු වෙනුවෙන් අපේ භූමිය පාවිච්චියට ගැනීම නොකළ යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නවා. ඒ කරුණ තමයි ජනාධිපතිතුමාත් මයික් පොම්පියෝ හමුවේ අවධාරණය කළේ. ඔබ හරි ආසයි එහෙම හිතන්නේ. ඔබට තේරෙන්නේ නැහැ මන් දෙන උත්තරේ තාම තේරෙන්නේ නැහැ. එක්ක ඔබ මොකක් හරි කරලා මේ මොලේ වර්ධනය කිරීමේ වැඩක් අපිට කරන්න වෙනවා. නැත්නම් ඔබ වෙනුවට උත්තර තේරෙන කෙනෙක්ව මේකට එවන්න කියලා යෝජනා කරන්න වෙනවා ඔබේ ආයතනයේ හාම්පුතාලට. දැන් ඔබට පැහැදිලි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ලංකාවට පැමිණෙන විට ඒක මෘදු ගනුදෙනුවක් නෙවෙයි. ඔහු ඒ ඇවිල්ලා ඔබට මතක නම් කල්පනා කරලා බලන්න වතුකරේ වෙනම රැලියක් පැවැත්තුවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ. ඒ රැලියේදී ඔහු අනියමින් පෙන්වුවේ මේ ඉන්නේ මගේ ජනතාව. ඉන්දියානු ජනතාව. එතකොට රටක රාජනායකයෙක් තව රටකට ගිහිල්ලා ඒ රටේ සම්භවයක් තියෙන මිනිස්සු තමන්ගේ මිනිස්සු හැටියට පෙන්වනවා නම් ඒක මේ අපේ රටට කරන අගෞරවයක්, අවමානයක්. එදා හිටපු නිවට පාලකයෝ දෙන්න දෙපැත්තෙන් ඉඳගෙන ඒ අවමානය භුක්ති විඳා. ඒ වගේ මැදිහත් වීමක් වෙන ඕනම තත්වයකදී කළු කොඩි නෙවෙයි ඊට එහාට යන විරෝධතාවයක් වුණත් දක්වන්න මේ රටේ පොදු ජනතාව ඒ දෙසට යොමු කරන්න අපිට වගකීමක් තියෙනවා. අපි ඒක ඉටු කරනවා. නමුත් අද මේ ඉන්නේ එහෙම පරගතියාන් පාලකෙක් නෙවෙයි. ඒ නිසා මේ එන රාජ්‍ය නායකයාට ඕන විදියට රට ඇතුළේ ඩෙඟා නටන්න දෙන්න ඉඩ දෙන නායකයෙක් නෙවෙයි. ඉතින් එහෙම නායකත්වයක් තියෙද්දි අපිට කලබල වෙන්න හේතුවක් නැහැ. ඔන්න මේ නායකත්වය ගැන අපට සැකන. මේ නායකත්වයත් කලින් නායකත්වයන් වගේ පරගති භාවයේ ප්‍රතිපත්තියේ දිශාවට ඇදගෙන වැටෙයි කියලා බියන. එහෙම සැකයක් තියෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී අපි පෙර ක්‍රියා මාර්ග වලට යනවා. නමුත් එහෙම පෙර ක්‍රියා මාර්ග ඕන වෙන්නේ නැහැ. අපිට මේ නායකත්වය නැවතත් ඔප්පු කරලා තියෙනවා. ජෝන් කෙරිගේ සාකච්ඡාවේදීත් නැවතත් ඔප්පු කරලා තියෙනවා මේ රටේ ස්වෛරීත්වයේ පාවල දෙන නායකත්වයක් නෙවෙයි කියලා. ඉතින් ඒ නිසා අපිට කලබල වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නේ අපි ස්ථාවරේ අපි යෝජනා තුනක් කාරණා තුනක් ඉදිරිපත් කළා. කාරණා තුනෙන් දෙකක් ජනාධිපතිතුමන් පිළිගත්තා. විශේෂයෙන්ම විගණනීය සම්බන්ධ කාරණේ, ඒ වගේම හදිසි පනත් පිළිබඳ කාරණය. ඒ දෙකම පිළිගත්තා. සංවාදයක් ඉතුරු වුණේ ද්විත්ව රටවැසි භාවය පිළිබඳ ප්‍රශ්නේ. ඒකෙදිත් එතුමා පොරොන්දු වුණා. ඒ පොරොන්දුව කවුද අපේ අධිකරණ ඇමති අලි සබ්රි විසින් 20 වෙනි සංශෝධනයේ පිළිතුරු කතාවේදී ඉතා පැහැදිලිව තමන්ගේ කතාවේදී සඳහන් කරා ප්‍රකාශ කළා. ඔහු කිව් ආකාරයටම ජනාධිපතිතුමන් අපි මම ඇතුළු පක්ෂ නායකයන් ගණනාවක් ඉදිරිපිට පොරොන්දු වුණා
ඊටාම නුදුරු අනාගතයේදී කියන්නේ වසරක් වැනි ලබන වසර තුලගෙන එන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී නිසක වශයෙන්ම ද්විත්ව රටවැසි භාවය පිළිබඳ කාරණේ අපි ඉල්ලා හිටින වගන්තිය ඒ ආකාරයෙන් ඇතුළත් කරනවා කියලා. එතුමා එහෙම කාරණා තුනක් අපි ඉදිරිපත් කළ තීදී තුනෙන් දෙකක් පිළි අරගෙන තීදී ඉතුරු එක ගැනත් ඒ විදිහේ සහතිකයක් පොරොන්දුවක් අපිට දෙද්දී ඒ පොරොන්දුවට අනුව වැඩ කරන්න අපි බැඳී සිටිනවා. මොකද හේතුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් සාමාන්‍යයෙන් පොරොන්දුවක් වුණොත් ඒක ඉටු කරන නායකයෙක් කියන විශ්වාසය අපිට තිබෙන නිසා. මම දන්නේ මට ආරංචි විදියට නම් අග්‍රාමාත්‍යතුමා ජෝන් කවුද මේ පොම්පියෝ මහත්මයාව හම්බෙන්න ඉතර උනන්දුවක් දක්වලා නැහැ කියලා තමයි මම දන්නේ. නමුත් ඒක ඕගොල්ලෝ හොයලා බලන්න අග්‍රාමාත්‍ය කාර්යාලයෙන්. වෙන අයට මොකුත් ප්‍රශ්න නැද්ද? නැත්තම් මේක සිරසත් එක කරපු මාධ්‍ය සාකච්ඡාවක්. ආන්න කාටවත් නෑ. මම දැන් කලින් ඔබට විස්තර කළා. මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආවම තමයි MCC ගිවිසුම ගැන ස්ථාවරය අධ්‍යයනය කරලා වාර්තාවක් දෙන්න සමාලෝචන කමිටුවක් දැම්මේ. ආචාර්ය ලලිතසිරි ගුණරුවන්ගේ ප්‍රධානත්වයෙන්. ඊට පස්සේ මේ කමිටුව දීපු වාර්තාව කැබිනට් මණ්ඩලයට දුන්නා. ඒ කමිටුව ඉතාම පැහැදිලිව මේ වාර්තාවේ කියන්නේ මේ තියෙන ආකාරයෙන් MCC ගිවිසුමකට යා යුතු නැහැ කියලා. ඒ වගේම මූලික ගිවිසුමකට පහුගිය ආණ්ඩුව ගිහිල්ලයි කියන එකත් ඒ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. යම් මුදල් ප්‍රමාණිකුත් අරගෙන තියෙනවා කියන එකත් ඒ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. එතකොට දැන් ඒක කරේ ජනාධිපතිතුමා. කමිටුවක් පිහිටවලා කමිටුවෙන් වාර්තාවක් අරගෙන ඒ වාර්තාවේ නිගමනයක අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා එතකොට බොහොම පැහැදිලි ජනාධිපතිතුමාට ඕන නම් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හොරපාරෙන් හරි අස්සම් කරන්න කමිටු පිහිටුවන්නේත් නැහැ වාර්තාවක් ගන්නෙත් නැහැ විශේෂයෙන්ම MCC එක අස්සම් නොකළ යුතුයි කියලා නිර්දේශ කරන විදිහේ වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඉඩ සලස්වන්නේත් නැහැ. ඉතින් මේ හැම එකකින්ම පැහැදිලිව පේනවා අපේ රජය ජනාධිපතිතුමන් අගමැතිතුමන් ඇතුළු අපේ රජය කවර ලෙසකින්වත් MCC ගිවිසුම අස්සම් කරන්නේ නැහැ. හැබැයි මේ රටේ අවාසනාවට ඔය 103 මයික් පිම්පියෝ ටිකටයි තව ඔය සමහර මාධ්‍ය ආයතන තියෙන මොනවා හරි ගින්නක් අවුලු ඉන්න එක තමයි ඒගොල්ලෝගේ රාජකාරිය. එහෙම ගින්නක් නැත්තම් නැති ගින්නක් හරි ඒගොල්ලෝ අවුලවන්න ඕන. ඒ ඇවිලුවම තමයි ඒගොල්ලෝගේ මේ ප්‍රවෘත්ති වැඩියෙන් බලන්නේ කියලා ඒගොල්ලෝ හිතනවා. අන්න එහෙම අයට ඕනේ නෑ ඔය කිව්වට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අස්සම් කරන්නමයි යන්නේ කියලා හිතින්. ඒක අසනීපයක්. ඒක අසනීපයක්. මම ඇමති මණ්ඩල සමාජිකයෙක් හැටියට මම බොහොම වගකීමෙන් කියනවා අපේ රජය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් මේ ගිවිසුම අස්සම් කරන්නේ නැහැ කියලා. අස්සම් කරන දවසක් ආවොත් අපි ඉන්නෙත් නැහැ. ඒක අපේ ස්ථාවරයේ පැහැදිලි. ආයි මේක එහෙට මෙහෙට වැරෙන ස්ථාවරයක් නෙවෙයි. හොඳයි. බොහොම ස්තුතියි ඔයගොල්ලෝ සියලු දෙනාට. ඉතින් මේ මයික් පිම්පියෝට 103 මයික් පිම්පියෝට එදා මොකද මේ ජෝන් කෙරි එනකොට ඔහොම හිතුන්නේ නැත්තේ කියලා අහන්නකෝ. MCC මූලික ගිවිසුම හොර රහසේ අස්සම් කරනකොට ඔහොම හිතුන්නේ නැත්තේ ඇයි කියලා අහන්නකෝ. MCC කාර්යාලය අරලියගහ මන්දිරේ පවත්වගෙන යනකොට ඒක ගැන ප්‍රශ්න කරන්න හිතුන්නේ නැත්තේ ඇයි කියලා අහන්නකෝ. 103 මයික් පිම්පියෝගේ. සමන්තා පවෙලෙනකොට හිමිජ්ජා වගේ හිටියේ ඇයි කියලා අහන්නකෝ. 103 මයික් පිම්පියෝගේ. ජිනීවා යෝජනාවට මංගල සමරවීර සමානුග්‍රාහකයා හැටියට අස්සන කරද්දි අතෝසවද්දි මෙහි හීන් කෙඳිරියක්වත් නැගුවේ නැත්තේ ඇයි කියලා අහන්නකෝ. ඒ 103 මයික් පිම්පියෝගේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝගේ තක්කඩි දේශපාලන ස්ථාවරය අමු හෙළුවෙන් නිර්වස්ත්‍රව ප්‍රදර්ශනය කරලා ඉවරයි. අද මෙහි අපේ ආණ්ඩුව තියෙද්දි මොකක්වත් වෙන්නේ නැහැ කියලා දන්නවා. හැබැයි වෙන්න යනවා කියලා මරලා තෝනි දෙනවා. හිත යටින් දන්නවා වෙන්නේ නැහැ කියලා. නමුත් වෙන්න යනවා කියලා මරලා තෝනි දෙනවා. ඇයි අර ගැලවිච්ච කොළපාට වෙච්ච වාමාංශික කමිසේ ආයි පොඩ්ඩක් දැන් ඒක දම් පාට වෙලා ආයි බලනවා රතු පාට කරගන්න. මොන සම්මජ්ජාතියවත් ඒගොල්ලෝ මොන උත්සාහය දරුවත් ආයි ඕක රතු පාට කරගන්න බෑ. හොඳයි. බොහොම ස්තුතියි. ඉන්දීය සාගර කලාපයේ බලය පිළිබඳ ප්‍රශ්නේ මම කලිනුත් මෙතුමාව ප්‍රශ්නයකට උත්තර දුන්නා.
ඉන්දිය සාගර කලාපයේ බලය පිළිබඳ ප්‍රශ්නය ඉන්දියාවට ඇමරිකාවට චීනයට තියෙනවා. ඒගොල්ලෝ තුන්ගොල්ලෝ මේ ඉන්දිය සාගර කලාපයේ බල තුලනය ගැන සැලකිලිමත්. ඒක නෑ කියලා කියන්න කාටවත් බෑ. හැබැයි මේ සාකච්ඡාවේදී ඉන්දිය සාගර කලාපයේ සම්බන්ධ ප්‍රශ්නේදී ලංකාව මෙසේ කටයුතු කළ යුතුයි කියලා අපිට කිසියම් ආකාරයක බලපෑමක්වත් ඔය කියන සාකච්ඡාවලදී සිද්ධ වෙලා නෑ. මම දන්නේ ඉන්දියාවේදී ඉන්දියානු ආණ්ඩුවට කළාද කියලා. අපේ ආණ්ඩුවට එහෙම බලපෑමක් කළා නෑ. නෑ කිසිසේත්ම නෑ මේක ලංකා රජයේ ආරාධනාවක් නෙවෙයි. ඔහු රටවල් ගණනාවක ගිය සංචාරයක්. ඉන්දියාවටත් මාලදීවනටත් එද්දි ලංකාවටත් එන්න අවශ්‍යයි කියලා දැනුවම අපේ රජය ඒක ප්‍රතික්ෂේප කළේ නෑ. ඒක මාධ්‍ය සාකච්ඡාවේදීත් කිව්වනේ මොකද්ද මද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා සමුද්‍ර ආරක්ෂණය වෙනුවෙන් යාත්‍රාවක් ලබා දීම කියලා. ඒක තමයි කිව්වේ. නෑ. යුද නැවුනේ. එහෙම තිබුණා නම් ඔයගොල්ලෝ හරි සතුටු වෙනවා නෑ. එහෙම එකක් නෑ. වලංගුයි. ඔය රිෂාඩ්ගේ ගෝලියෝ එළියේ ඉඳන් ඡන්දෙ දුන්නට එක එක හේතු මත මේක ඇතුළට ගන්න ඉඩ තියන්නේ අපි. හදිසියෙවත් එන්න දෙන්නේ හදිසියෙවත් අපේ ආණ්ඩුවේ කිසිම තනතුරක් දරන්නේ ආණ්ඩුවේ. බොහොම ස්තුතියි.